හොඳයි සහෝදර සහෝදරනි ආදර මාපියවරුනි ආදර දරුවේනි නැවතත් මේ වාසනාවන්ත සන්ධ්‍යාවේ අපි දේව ජනතාවක් විදිහට මේ දේවස්ථාන ගර්භය අභියස මේ පරිශුද්ධ වූ වාසනාවන්ත ශුද්ධ වූ භූමිය තුර ඒකාත්මික වෙනවා එකම හදවතකින් එකම මානසිකත්වයකින් එකම අරමුණකින් කුරුසේ ආගේක දින 40 චතාරීක භාවනාව තුළ අපගේ ජීවිතයන් තුලින් දැහැන්ගත වන්නට විශේෂයෙන්ම අද දවසත් අපි අපගේ 9 වන දිනේ විදිහට සලකුණු කරද්දී සටහන් කරද්දී දින 40ක ඒ ධර්මචාරිකාව තුළ අපි ස්වාමින් වහන්සේ තුළ තවත් දිනයකට එක්තරා විදිහකට පහන් කරනවා අපගේ චතාරීක භාවනා මාලාව විශේෂයෙන් අපේ තරුණ දරුවන් තුලින් දරුවන් සමගින් යාඥා කරන්නට තරුණ දරුවන් සමගින් අපි යාඥා කරන්නට ස්වාමින් වහන්සේ තුල විශේෂයෙන් අපේ පෞල් ජීවිතවල සතුට අනාගතය බලාපොරොත්තුව රටක දේශයක අනාගතය බලාපොරොත්තු වන තරුණ මානසිකත්වය ආශිර්වාද කරන්න කියලා. ඒ වගේම තරුණ දරුවන්ට තිබෙන විවිධාකාර ශාරීරික මානසික අභ්‍යන්තරික ගැටලු තුලින් විශේෂණ වුණු නිදහස් කරලා මේ ආගීක මෙහෙයට සහභාගී වන ඒ ජීවිත වගේම අපගේ ග්‍රාමයන් තුල අපේ ගෙවල් වල අපගේ රට දේශය තුල ඉන්නා වූ සෑම තරුණ ජීවිතයකටම ස්වාමින් වහන්සේගේ විශේෂීත මානසික අනුග්‍රහ වරප්‍රසාද දානය කරන්න කියන ප්‍රාර්ථනාව තුල අද දවසේදී අපි විශේෂයෙන් එකමුතු වෙනවා ඒක රාශී වෙනවා තේමා කරගන්නවා තරුණ ජීවිතයේ දුබලකම් වේදනාවන් තුලින් දෙවිදුන් අත්දැකීම කියන තේමා පාඨය තුල. ඒ වගේම විශේෂයෙන් මේ යාගීක කුරුසේ යාගීක භාවනාවට සහභාගී වෙන අප හැම කෙනෙක්ම ස්වාමින් වහන්සේ තුල ගැඹුරු ආදරයක් සෙනෙහසක් තුල අද දවස තුලත් අපි එකතු වෙද්දී අපි හැම කෙනෙක්ම අපගේ විසිරුණු ගත සිත මනස ගැඹුරු ඒකාග්‍රතාවයකට පමුණවා ගනිමු. ස්වාමින් වහන්සේ හා මම කියන ඒ එකගත්වයේ මත අපි යාඥා කරන්නට මෙනෙහි කරන්නට මේ හෝරාව යාඥාවේ භාවනාවේ ධ්‍යානයේ මෙනෙහි කිරීමේ හෝරාවක් කරගන්නට අපට අවශ්‍ය විවරණය ශක්තිය ධෛර්ය දානය කරන්න කියන ප්‍රාර්ථනාව තුළ අපි යාඥා කරමු. අපි හැම කෙනෙක්ම දෑත් වැඳගෙන හිස පහත් කරගෙන දෙනෙත් පියාගෙන මේ යදුම් මෙහෙට වඩාත් හිතයි ශීව දයාබරව සෙනෙහවන්තව ලොකු ආදරයකින් ලොකු භක්තියකින් ලොකු සෙනෙහසකින් අවංක හදවතකින් ගැඹුරු ඇතුළාන්තයකින් සහභාගී වන්නට අවශ්‍ය ශක්තිය ධෛර්ය දෙන්න ශුද්ධ ස්වාමිනේ කියලා අපි යාඥා කරමු. ඒ වගේම ත්‍රිත්වීක දේව මහත්මයන් වහන්සේට විශේෂයෙන් මේ හෝරාව බාර කරමින් යාඥා කරමු. පරමෝත්තම වූ පියාණන් වහන්සේට ලෝකාග්‍ර වූ කිතු සමිදානන් වහන්සේට පරිශුද්ධ ආත්මයන් වහන්සේට අපගේ සිත් අපගේ ගත අප මනස බාර කරමින් අපව ජීව ගන්වන්න අපව ශක්තිමත් කරන්න ආශිර්වාද කරන්න ත්‍රිත්වීක දේව මහත්මයාණනි කියලා අපි දොහොත් බුදුන් දී අප හැම කෙනෙක්ම පෞද්ගලිකව අපේ කෙනෙක් වගේම මේ භූමිය තුල ඉන්න සෑම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවෙක්ම ඒ ත්‍රිත්වීක ස්පර්ශයට ආදරයට සෙනෙහසට බල පරාක්‍රමයට බාර කරමින් අපි මේ යදුම් හේවුන් වහන්සේට අයිති කර දෙමින් අපි යාඥා කරමු. ඒ වරම්බර ප්‍රසාද පතමින් මෙලෙස අපි කන ලව් කරමු. පරමෝත්තම වූ පියාණන් වහන්සේට මම නමස්කාර කරමි. නමස්කාර වේවා නමස්කාර වේවා. පරමෝත්තම වූ පියාණන් වහන්සේට මම නමස්කාර කරමි. නමස්කාර වේවා නමස්කාර වේවා. ලෝකාග්‍ර වූ පුත්‍රයාණන් වහන්සේට මම නමස්කාර කරමි. නමස්කාර වේවා නමස්කාර වේවා. ලෝකාග්‍ර වූ පුත්‍රයාණන් වහන්සේට
මම නමස්කාරය කරමි නමස්කාර වේවා නමස්කාර වේවා පරිශුද්ධ වූ ආත්මයාණන් වහන්සේට මම නමස්කාර කරමි නමස්කාර වේවා නමස්කාර වේවා පරිශුද්ධ වූ ආත්මයාණන් වහන්සේට මම නමස්කාර කරමි නමස්කාර වේවා නමස්කාර වේවා තියද්දකින මේ ගැඹුරු නිදහස තුළ යාඥා කරමු ලෝමව වදාළ ගෞරවනීය පියාණන් වහන්සේට ලෝකැලෝම් කාරකිත සමිදානන් වහන්සේට අපව ශුද්ධවත් කරන නිවැරදි කරන පවිත්‍ර කරන ආත්මයන් වහන්සේට හදවතින්ම අපගේ අතුලාන්ත නමස්කාරය පුද කරමින් අපි යාඥා කරමු පුරා දින 9ක් තුල අපි ලැබූ ආදරයේ සෙනෙහස ගෞරවයේ නිදහස අතුලාන්ත නිරෝගී භාවය මේ හැම අත්දැකීමක්ම එකතු කරගෙන අපි යාඥා කරමු ත්‍රිත්වයක දෙවි මහත්මුන් වහන්සේට අපගේ ආදරයේ සෙනෙහස ගෞරවයේ පුද කරමින් හැම කෙනෙක්ම ලොකු ආදරයකින් භක්තියකින් සෙනෙහසකින් ශබ්ද නගා උච්චාරණය කරමු නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා අපි මෙහෙරුම් මෙහෙ ශුද්ධාත්මන් වහන්සේගේ ගැඹුරු අධිකාරී බලයට බාර කරන්නට යන මොහොත අපි හැම කෙනෙක්ම දෑත් පැඳගෙන යාඥා කරමු ශුද්ධාත්මන් වහන්සේට අපි යාඥා කරන මේ මොහොත තුල විශේෂයෙන් අපි ආරාධනා කරමු මේ සන්ධ්‍යාවත් අපව ශක්තිමත් කරන්න ආශිර්වාද කරන්න කියලා. ශුද්ධාත්මන් වහන්සේගේ බලගත් ආශිර්වාදය බලවන්තව අත්දකින සන්ධ්‍යාවක සතුට නිදහස අපට දානය කරන්න ආත්මයන්ණි කියලා අපි යාඥා කරමු. හැම කෙනෙක්ම අධික බැඳගෙන ඒ ආත්මයන් වහන්සේට ඔබ එකඟත්වයේ පළ කරන්න. ශුද්ධාත්මන් වහන්සේට ඔබ කනලව් කරන්නට යන මේ මොහොත පෞද්ගලික වශයෙන් අප එක එක්කෙනාව ආශිර්වාද කරන මොහොතක්. ශුද්ධාත්මන් වහන්සේට අපි කනලව් කරන මේ මොහොත අප හැම කෙනෙකුවම නිවැරදි කරන මොහොතක්. ශුද්ධාත්මන් වහන්සේට කනලව් කරන මේ මොහොත අප හැම කෙනෙක්වම ආත්මීකාකාරයෙන් දවාලන මොහොතක්. අපේ දුබල තත්වයන්ගෙන් අපේ පාපේ ශාපෙන් පාපේ බන්ධනෙන් අපේම දුබල තත්වෙන් අසහනකාරී භාවයෙන් අපේ පසුගාමී භාවයෙන් අපව නිදහස් කරනවා උන්වහන්සේ. අප අලුත් ජීවිත අත්දැකීමකට උන්වහන්සේ අවතීර්ණ කරනවා. සූති ශුද්ධ ස්වාමිනී මේ ආත්මීක විවරණය ඔබ වහන්සේ අපට මේ රාත්‍රියේ දානය කරනවට අපි හැම කෙනෙක්ම දෑත ඉහළට ඔසවමු. දෑත ඉහළට ඔසවන සේම ඔබගේ හදවත ඔසවන්න. හදවත දෑත ඉහළට ඔසවන සේම ඔබේ වචන ස්වාමින් වහන්සේ වෙතට ඔසවන්න. සූති කරන්න හැම කෙනෙක්ම පෞද්ගලික වශයෙන් සූතිය ආත්මයන්ණි කියලා කියන ඔබ ළඟ ඉන්න ඔබේ අම්මා වෙනුවෙන්, ඔබේ තාත්තා වෙනුවෙන්, ඔබේ දුව පුතා වෙනුවෙන් මේ මොහොතේ මෙතන ඉන්න සෑම සහෝදරයෙක් සහෝදරියක් වෙනුවෙන් අපිට ලබා දුන්නා වූ සියලු සෑම වරප්‍රසාදයකටම අනුග්‍රහ වරප්‍රසාදයකටම අපේ ජීවිතවලට උන්වහන්සේ ආමන්ත්‍රණය කරනවාට උන්වහන්සේ අපව අවදි කරනවාට උන්වහන්සේගේ ප්‍රඥාවේ මහා අනාවරණයන් අපට හැම හැන්දෑවකම දානය කරනවාට දුබල මනුෂ්‍යයන් තත්වයෙන් අපව නිදහස් කරනවාට සූදීශිරෝ ස්වාමිනේ කියලා කියන්න ප්‍රශංසා වේවා ආත්මයන්ණි කියලා කියන්න ඔබ වහන්සේ අපව නිවැරදි කරන නිසා ඔබ වහන්සේ අපව ශක්තිමත් කරන නිසා ඔබ වහන්සේ අපව ආශිර්වාද කරන නිසා සූදීශිරෝ ස්වාමිනේ කියලා යාඥා කරන්න ඔබේ දුබල තත්වයන් ඔබේ වේදනාවන් ඔබේ ප්‍රශ්න ඔබේ පසුගාමී භාවයන් ඔබේ වේදනාවන් කරදර මේ හැම දෙයක්ම ස්වාමීන් වහන්සේගේ සම්මුඛයට කැඳවල යාඥා කරන්න. උන්වහන්සේ අපව ශක්තිමත් කරන මේ රාත්‍රියට සූර්ය ආත්මයන්ණි කියලා යාඥා කරන්න.
ප්‍රශංසා වේවා ශුද්ධ ස්වාමිනිය කියලා කියන්න. උන්වහන්සේ අපව නිවැරදි කරනසේක, අපව බලකටු කරනසේක, ආශිර්වාද කරනසේක. ඒ ආශිර්වාදය, ඒ බලය, ඒ සෙනෙහස ආයදිමින් අපි යාඥා කරමු. අපි ශුද්ධාත්ම වහන්සේට කනලව් කරමු. උන්වහන්සේට අපි යාඥා කරමු. අපි කනලව් කරන හැම මොහොතක්ම උන්වහන්සේ අපව ආශිර්වාද කරන මොහොතක්. අපි ආරාධනා කරන හැම මොහොතක් උන්වහන්සේ අපව වසා ගන්න මොහොතක්. අප කතා කරන හැම මොහොතක්ම උන්වහන්සේ අප වෙතට උන්වහන්සේගේ ආදරය ගලාගෙන එන සලස්වන මොහොතක්. ඒ නිසා අපි විශේෂයෙන්ම ඒ ආත්මන් වහන්සේට මේ රාත්‍රිය බාර කරමු. ඒ ආත්මන් වහන්සේට අපි මේ සන්ධ්‍යාව බාර කරමු. අපි යාඥා කරමු. සූදීශුදෝ ස්වාමිනී සූදී ආත්මයන්ණි කියන වචන ටික තුළ අප හැම කෙනෙක්ම බාර කරමු. අපේ පෞද්ගලික ජීවිතයන්, අප පෞල් ජීවිතය, විශේෂයෙන් අප තරුණ දරුවන්ගේ ජීවිත, මේ හැම තත්වයක්ම අපි වහන්සේට බාර කරමින් වඩින්න, නිදහස් කරන්න, බලවන්ත කරන්න, ශුද්ධවත් කරන්න, ආශිර්වාද කරන්න ආත්මයන්ණි කියලා අපි හැම කෙනෙක්ම යාඥා කරමු. අපි කනලව් කරමු. ඒ ආත්මන් වහන්සේගේ බලය, ශක්තිය ආයදිමින් අපි මෙලෙස උන්වහන්සේට අපි ගායනා කරමු. අපව බලවන්ත කරන්න, අපව ශක්තිමත් කරන්න, අපව ආශිර්වාද කරන්න ආත්මයන්ණි කියලා අපි යාඥා කරමු. ශුද්ධාත්මයන්ණි වඩින්න අප වෙත ප්‍රේමයෙන් අපව පුරවන්න. අලුත් මැවිල්ලක්, අලුත් මනුෂ්‍යත්වයක් අපට දානය කරන්න. නපුරේ බලයෙන් අපව මුදවාලන්න, අපව ජීව ගන්වන්න, අපව ශක්තිමත් කරන්න ආත්මයාණෙනි කියලා අපි හැම කෙනෙක්ම ලොකු ආදරයකින්, ලොකු භක්තියකින්, ලොකු ගෞරවයකින් යාඥා කරමු. අපි කනලව් කරමු. ආත්මයන් වහන්සේට මෙලෙස ආරාධනා කරමු. සුදාත්මයාණෙනි වඩින්න අප වෙත ප්‍රේමයෙන් මෙන් පුරවා අප සිත. අලුත් මැවිල්ලක් කරන්න සවුසත නපුරේ බලයෙන් උදන්න ගත සූදි කරන්න ආත්මයන් වහන්සේට හැම කෙනෙක්ම ලොකු ආදරයකින්, ලොකු සතුටකින් ගායනා කරන්න, ලොකු ආදරයකින් ගායනා කරන්න. ඔබ මම අතුලාන්ත වශයෙන් ආත්මයන් වහන්සේට අපව අයිති කර දෙමින් අතුලාන්තයේ උද්‍යෝගය ඇති කර ගන්න හැම මොහොතක්ම අපි නිදහස් වෙන මොහොතක්, අපි පවිත්‍ර වෙන මොහොතක්. ශිරාත්මන් වහන්සේට යාඥා කරන්න මේ අතුලාන්ත ප්‍රීතිය, අතුලාන්ත සන්තුෂ්ටිය අපිට දෙන්න. අපේ පාපය, දුබල සිත, වසාගෙන සිට අන්ධකාරය, මේ තත්වයන්ගෙන් අපව නිදහස් කරද්දී වහන්සේ පුදුමාකාර වූ පහන් සිතක් අපට දානය කරනවා. එනිසා අපි මේ පදේ නැවත ගායනා කරමු. ආත්මන වහන්සේට අපව බාර කරමින් මෙලෙස අපි ගායනා කරමු. උන්වහන්සේට ආරාධනා කරමු. හැම කෙනෙක්ම ලොකු ආදරයකින් ගායනා කරන්න. සූර්ය ආත්මයන්ණි වහන්සේ මේ මොහොතේ අප හැම කෙනෙකුටම ආමන්ත්‍රණය කරනවා. වහන්සේ අප හැම කෙනෙකුගේම හදවත් ජීව ගන්වනවා. සූරීශුදු ස්වාමිනී මව්පියන් දරුවන් විදියට එක්සත් වෙන එකමුතු වෙන මේ හැම ජීවිතයක්ම ආශිර්වාද කරන්න. බලගතු ලෙස ඔබ වහන්සේගේ සුදු බලයේ හස්සේ ආශිර්වාදය අපට දානය කරන්න. සුදුතුම් බලයෙන් පිරෙන මේ මොහොත වගේම හැම මොහොතක්ම පවුලෙන් පවුල තමුගේ ජීවිතය ඒ ආදරය තුළ තමකම ඈත් කරලා දේවාදරයේ ස්පර්ශය තුළ ජීවත් වන්නට අපට අවශ්‍ය දේවාදරයේ බලය, සුවය, සතුට දරු පවුලක් ලෙස, ශුද්ධ පවුලක් ලෙස අප සංගීකව අප හැම කෙනෙකුටම දානය කරන්න ආත්මයන්ණි කියලා අප පවුල් උන්වහන්සේට බාර කරමින් මාතෘත්වයේ, පීතෘත්වයේ දරුකම බාර කරමින් අපි යාඥා කරමු. දරුවන් එකමුතු වන මොහොතේ බලගතු ලෙස දෙවි දුන් වැඩ වසනු ඇතේ. සුදතුම් බලයෙන් පිරෙන සැම මොහොතේ
ආදරම්මේ තාත්තේ ආඥා කරන්න ඔබේ දුව පුතා වෙනුවෙන් විශේෂයෙන් ආඥා කරන්න තරුණ දරුවන් වෙනුවෙන් දෙමාපියන් හට දරුවන් සම්පතක් ආදර දුවේ පුතේ ඔබ අම්මාට තාත්තට සම්පතක් ආශිර්වාදයක් දරුවන් හට දෙමාපියන් සම්පතක් වගේම දෙමාපියන්ව දරුවන්ට සම්පතක් අප එකිනෙකාට සම්පතක් බලයක් ආශිර්වාදයක් ලවණයක් වෙන්න සෑම පවුලක්ම දෙවිඳුන්ගේ සම්පතක් කර දෙන්න අපේ මනුෂ්‍යත්වය නෙමේ අපේ පුහුදුණු ආශාවන් නෙමේ අපේ ලෞකිකත්වය නෙමේ දේව ආදරයේ ස්පර්ශය තුල ජීවත් වෙන දරු පවුලක් වෙන්න සුරකිමු පවුල් ජීවිතයේ කියන සම්පත ආත්මන් වහන්සේ තුල ඒක අපේ යුතුයකම දේව අධ්‍යාත්මයේ වගකීම ඒ නිසා ශිරාත්මන් වහන්සේට දෑත් දීලා තොසෝල යාඥා කරන්න ශිරෝ පවුලක් වෙන්න ආත්මික පවුලක් වෙන්න ආශිර්වාදිත පවුලක් වෙන්න ස්පර්ශිත පවුලක් වෙන්න ධර්මානුකූල පවුලක් වෙන්නට අපට අවශ්‍ය ශක්තිය ධෛර්යය සතුට නිදහස දානය කරන්න කියලා අපි යාඥා කරමු විගායනා කරමු प्रशंसा वेवा सोस्त्र वेवा हालेलुया हालेलुया प्रशंसा वेवा දවසේ මෙනෙහි කරන ශුද්ධ වචනයට ගෞරවණීය සාවධාන වැහුම් කන්දමු ශුද්ධ මාතේ උතුමන්ගේ ශුද්ධ සුවිශේෂයේ 6 වන පරිච්ඡේදයේ 22 වෙනි වගන්තියේ ඉඳලා වන ඉදිරියට වන කොටස ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා සුවිශේෂක ශුද්ධවර මාතේ උතුමන් විසින් දීන ලද දේව වාක්‍ය නම් මෙසේය ස්වාමිනී වහන්සේට මහිම වේවා සිරුරට පහන ඇසය එහෙන් ඔබේ ඇස නිරෝගී නම් ඔබේ මුළු සිරුර ආලෝකමත් වේ ඔබේ ඇස රෝගී නම් ඔබේ මුළු සිරුරම අඳුරු වේ ඔබ තුල ඇති ආලෝකය අඳුරු වී ගියහොත් ඒ කෙතරම් ඝන අන්ධකාරයක්ද ස්වාමිවරුන් දෙදෙනෙකුට මෙහි කිරීමට කිසිවෙකුට නොපුළුවන මන්ද වූ එක්කෙනෙකුට වෛර බැඳ අනික් අයට ප්‍රේම වන්නේය නැතහොත් එක්කෙනෙකුට ලැබි වී අනිත් අය හෙලා දකින්නේය දෙවියන් වහන්සේට සහ වස්තුවට සේවය කරන්නට ඔබට නොහැකි අය උන්වහන්සේ උනට වදාළසේක ජීවමාන ස්වාමින් වහන්සේගේ සුභාරංචිය නම් මෙසේය ක්‍රිස්තුනීය වහන්සේට ප්‍රශංසා වේවා සුවිශේෂක වාක්‍ය මගින් අපගේ පව් මැකේවා යාඥා කරමු ශුද්ධාත්මන් වහන්සේට ශුද්ධ වචනයට ශ්‍රවණය කළ අපි මේ වචනේ බෙදා ගන්න අපි හැම කෙනෙක්ම ආශිර්වාද කරන්න. ඒ ආත්මන් වහන්සේගේ බලගත් ආශිර්වාදේ මෙහෙවීම අප විතර දානය කරන්න කියලා අපි යාඥා කරමු. අපි මෙලෙස වරවර ප්‍රසාදේ පතමින් ගායනා කරමු. සුරත් සුරිඳුනි ස්පර්ශ කරමෙන මුවට නැගෙනා සෑම
සිතට නැගෙනා සෑම සිතුවිලි සුදත් පගයෙන් පිරිතිරේවා සුදත් සත්වර ඔබ කෙරේවා ඔබට දවසේදී මං සැලකිය යුතු වැඩි ප්‍රමාණයක සෙනගක් දකිනවා. ඉලා හිටිනවා හැම කෙනෙක්ගෙම චතාරික දින 40 භාවනා මාලාව ඒකාකාරී අත්දැකීමක් කරගන්න. මම ඔබට කිව්ව රත්තරන් කාසි 40ක් වගේ දින 40ක් ජේසු දීලා තියෙනවා අපිට. ඒ දින 40ම ආත්මීකව ආයෝජනය කර ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. මම එහෙම කිව්ව දයාබර මාපියවරුනි සමහර වෙලාවට ඒකාකාරීව අධ්‍යාත්මිකව රැඳීම එක්තරා කාලවකවානුවක මා දිගින් දිගට මාසනීප වුණු වෙලාවක මං වෛද්‍යවරයාගෙන් ඇහුවා ડોක්ටර් බේත් ගන්නවා ඇයි හොඳ වෙන්නේ නැත්තේ නැත්නම් උත්තර අඩු ඇයි ප්‍රතිඵල අඩු ඇයි එතකොට දොස්තර මහත්තයා මට කිව්වා ෆාදර් බේත් පෙත්තක් ඇඟට හරියට yaadෙන්න කාවදින්න දවස් 16ක් විතර යනවා. වේදනානාශක තමයි ඉක්මනින් ක්‍රියාත්මක වෙන්නේ. අනිත් බේත් දිගින් දිගටම ගනිද්දී ඇඟට කාවදින්නේ දල වශයෙන් දවස් 16ක්වත් යනවා. ෆාදර් කලබල වෙන්න එපා. භක්තියෙන් බේත් ටික බොන්න. යේසුට කියලා. මම ඒ වගේ කිව්වේ ඔබට මේ චතාරික භාවනා මාලාවෙත් පෞද්ගලික වශයෙන් ඔබට ලැබෙන අනුග්‍රහය වැඩි දිගින් දිගටම ඒකාකාරීව හැම දිනයකටම සහභාගී වීම. ඔබ කාර්යබහුල වෙන්න පුළුවන්. කාලයේ අවහිරතාවයක් නැති නමුත් ඔබට හැම දිනයක්ම ස්වාමින් වහන්සේත් එක්ක මේ ධර්මචාරිකාවේ මේ පැය දෙන්න පුළුවන් නම් පැය 24ක් දුන්නු ජේසුට අපිට පැයක් දෙන්න අමාරුද? ඇත්තටම අමාරුද කියන දේ අපි කල්පනා කළ යුතුයි. මේ ස්වාමින් වහන්සේට කාලය දෙනවා නම් මම හැම ඔබට කිව්වේ නිරන්තරයෙන් මේ චතාරික භාවනා මාලාව අත්දැකීමක් කරනවා නම් ඔබ ලබන ආත්මික අනුග්‍රහය වැඩි ඉඳ හිට පැමිණෙනවට වඩා අපි උත්සාහවන්ත වෙමු නිරන්තර අත්දැකීමක් කරගන්න මේ චතාරික කුරුසියාගික භාවනා මාලාව. අද දවසේදී තරුණ දරුවන් එක්ක අපි කතා කරන්න ඒ වගේම පෞද්ගලික වශයෙන් තරුණ දරුවන් වෙනුවෙන් යාඥා කරන්න සූදානම් වන දවසේ ඔබත් එක්ක සුදු වචනේ මෙනෙහි කරන්න බෙදා ගන්න මම සූදානම් වෙන මොහොතේ මට පුංචි අත්දැකීමක් මතක් වුණා. අපි පැවිදි නිකායන් නියෝජනය කරන ස්වාමිලා මම ෆ්‍රැන්සිස්කාන නිකාය නියෝජනය කරන්නේ අශිෂ්‍යදෝ ෆ්‍රැන්සිස් තුමා ස්ථාපිත කළපු නිකාය. ඔබ සමහර අය දන්නවා ඇති පැවිදි නිකායක ස්වාමි කෙනෙක් වුණාම පැවිදි වේදබාර පොරොන්දු ගන්න ඕන. කුඩා වයසේදී తాවකාලිකව පොරොන්දු ගන්නම తాවකාලිකව පොරොන්දු අවුරුදු 6ක් ගත කළායින් පස්සේ සදාකාලිකව තමුන් ඉන්නවද කියලා තීරණය කළායින් පස්සේ සදාකාලික වේදබාර පොරොන්දු ගන්නම තමුන් ස්ථිරවම මේ ජීවිත පිළිවෙත අනුගමනය කරනවායි කියලා. ඒකට ඉස්සෙල්ලා ලොකු ඥානකාන්තියක් තියෙනවා. දින 7ක 8ක වගේ. ඒ ඥානකාන්තිය මීට අවුරුදු 12කට විතර ඉස්සෙල්ලා මට කරන්නට හම්බුණා ඉන්දියාවේ ඔයගොල්ලෝ සමහර අය මෙතන ඉන්න අය නම් හුඟක් ගිහිල්ලා ඇති ඩිවයින් රිට්‍රීට් සෙන්ටර් කියලා අපි කියනවා. ඩිවයින් ඥානකාන්ති මධ්‍යස්ථානීය ඉන්දියාවේ චාලක්කුඩි කියන ප්‍රදේශයේ මොරින්යුර් කියන නගරයේ කේරළ ප්‍රාන්තයේ තියෙන ලෝකයේ විශාල ඥානකාන්ති මධ්‍යස්ථාන වලින් එකක්. ලොකුම එක නෙවෙයි ලොකු ඥානකාන්ති මධ්‍යස්ථානයක්. මේ මොහොත වෙද්දිත් මේ මොහොතේ මේ ස්වාමී කතා කරන දැනුත් 10000කට වඩා අධික ප්‍රමාණයක් දල වශයෙන් ඥානකාන්ති වලට සහභාගී වෙනවා. මේ ඥානකාන්ති ගෘහයේ විශේෂත්වය තමයි පැය 24 පුරාම ඥානකාන්ති මධ්‍යස්ථානයේ යාඥාව යාන්ත්‍රණය වෙනවා. පැය 24ම යාඥාව නතර වෙන්නේ නැහැ. රැයකට වේවා දෙකට වේවා පාන්දර 3ට යාඥා කරනවා. ඥානකාන්ති නිරත වෙන අය වෙනුවෙන් මැදහත් වීමේ යාඥාවක් අත්වැල් යාඥාවක් සිද්ධ වෙනවා. පෞද්ගලිකව මෙතන හුඟක් අය ගිහිල්ලා ඇති. පුළුවන් නම් යන්න බලන්න ලස්සන අත්දැකීමක්.
මේ ඥානකාන්තියට සහභාගී වෙලා මට කියන්න ඕනේ මේ ඥානකාන්ති මධ්‍යස්ථානයේ තියෙන විවිධ තැන් බලන්න ගියාම අපිට මේ ඥානකාන්ති මධ්‍යස්ථානයේ තියෙන කුඩා දෙව් මැදුරකට යන්න පුළුවන්කම ලැබුණා. අපි කියනවා පොඩි චැපල් එකක්. හරියට මේ අපේ පල්ලියේ තියෙන අතුපල්ලියේ භාගයක් තරම වගේ ඊටාම කුඩා. හරියට මේ අඩි 10යි 10 කාමරයක් වගේ ලස්සන පුංචි දෙව් මැදුරක් පුංචි පල්ලියක්. මේ පල්ලියේ ප්‍රධාන බිත්තියේ ලස්සන චිත්‍රයක් තිබුණා. හරියට මේ අපි මේ පීඨිකාවේ අඹලා තියෙන චිත්‍රයක් වගේ. අපි මියුරල් එකක් කියලා කියනවා. බිත්තියේ අලුහුණු බඳාම වලින් අඹලා තියෙන චිත්‍රයක්. මේ චිත්‍රයේ ඇඳලා තිබුණේ නැත්නම් චිත්‍රයේ අඹලා තිබුණේ ලස්සන ගහක්. අපේ ගෙවල් වලත් මේ සාලේ එහෙම තැන් තැන් වල මේවා කරලා තියෙනවා. ලස්සන ගහක්. හැබැයි මේ ගහ අපි දකින ස්වභාවයේ සාමාන්‍ය ගහක් නෙමේ. මේ ගහේ විශේෂත්වය තමයි ගහේ ගෙඩි මල් දලු තියෙන්නේ බිම. ගහක ගෙඩි තියෙන්නේ උඩනේ. දලු මල් තියෙන්නේ උඩ. බිම තියෙන්නේ මුල්. මේ ගහේ මුල් ටික තියෙන්නේ ආකාශේ. සාමාන්‍ය ගහක ආකාශයේ පැත්තට වෙන්න තමයි ගෙඩි මල් දලු ටික තියෙන්නේ. මේ ගහේ මුල් ටික තියෙන්නේ අහසේ. අතු කඳ බෙදිලා ගිහිල්ලා ගෙඩි මල් දලු බිම තියෙනවා. ඉතින් අපි මේ වෙලාවේ සහෝදරතුමන්ලා පූජාත්‍ර වේලා බලත් නැහැ. අපි විවිධ දේවල් කතා කර කර ඉදි මේ ඥානකාන්ති මධ්‍යස්ථානයේ බාර වින් එක්තරා පියතුමෙක් ඒ ස්ථානයෙන් ගමන් කරද්දී අපි ඇහුවා ඇත්තටම පියතුමිනි මේ චිත්‍රයේ අර්ථය මොකක්ද? එතකොට මේ පියතුමා අපිට කිව්වා මේ අපේ චිත්‍රයට නගලා තියෙන්නේ අඹලා තියෙන්නේ කතෝලිකයාගේ ජීවිත අත්දැකීම. කතෝලිකයාගේ ජීවිතයේ කිතුණුවගේ ජීවිතයේ ක්‍රිස්තියානිකාරයාගේ ජීවිතයේ මුල් ටික කිඳා බහැලා තියෙන්න ඕන දෙවියන් තුලට. අහස සංකේතවත් කරන්නේ දෙවියන්. දෙවියන් තුල ඒ කතෝලිකයා මුල් ඇදගෙන තියෙනවා නම් ඒ කිතුණුවා කතෝලිකයා අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දුවෙක් පුතෙක් වෙන්න පුළුවන් මේ ලෝකයට ලස්සනට පළ දරනවා. ගෙඩි ටික මල් ටික දලු ටික ඒකයි පොළවේ තියෙන්නේ. අපේ අත්දැකීම මොකක්ද? අපි හුඟක් වෙලාවට මේ ලෝකයේ තුල මුල් ඇදගෙන දෙයයන්ට පළ දරන්න උත්සාහ කරනවා. හරි අමාරුයි. නමුත් මේ අත්දැකීම කතා කරනවා කනපිට අත්දැකීමක්. නමුත් ධර්මානුකූල අත්දැකීමක්. ඔබේ සම්මුඛයේ සම්බන්ධතාව දෙවියන් තුල ගැඹුරු නම් ඔබ මේ ලෝකයේ තුල ගැඹුරින් පළදරන ආත්මීක ජීවිතයක් බවට පත් වෙනවා. එනිසා වඩාත් වැදගත් වෙනවා මේ හැම දවසකම අපි උත්සාහ කරන්නේ ස්වාමීන් වහන්සේගේ කුරුස්සියේ දුක්ඛ ප්‍රාප්තික අත්දැකීමට සම්බන්ධ වෙලා ඔබ බොහෝ දෙනෙක් පාද නමස්කාරයට ලොකු ආදරයකින් එකතු වෙනවා. භක්ති අභ්‍යාස වලට සම්බන්ධ වෙනවා. මේ කාලේ මර්ධන ක්‍රියා කරනවා. ආත්මික පුණ්‍ය ක්‍රියා, ශාරීරික පුණ්‍ය ක්‍රියා කරනවා. මානසික වශයෙන් ධර්මානුකූලව දමනය කිරීම කරනවා. මේ හැම දෙයකම උත්සාහය විය යුත්තේ තෙරේසම උතුමේ කියනවා අපේ හැම කැපකිරීමකම උත්සාහය විය යුත්තේ අවසානයේ ප්‍රතිඵලයයි යේසුව දැකීම. යේසුව අත්දැකීම. එනිසා මම ඔබට පොඩි පූර්විකාවක් වගේ දෙයක් කිව්වේ අපේ මුල් සම්බන්ධතාවයන් කොහෙද තියෙන්නේ කියලා පරීක්ෂා කරන්න හොඳ කාලවකවානුවකයි අපි ඉන්නේ. අපි මුල් ඇදගෙන තියෙන්නේ කොහෙද? අපේ ඒකාබද්ධ භාවයේ දෙවියන් එක්ක තියෙනවද? ඒ සම්බන්ධතාවයේ බැඳීම තුල අපි ලෝකයට පළදරන අර ගහේ කොළ මල් දලු ගෙඩි ටික පොළවේ තියෙන වගේ අපි කොච්චර දුරට මේ ලෝකයේ තුල අපිට පැවරිලා තියෙන අපේ කැඳවීම් ගත ජීවිතය තුල අපි අම්මෙක් තාත්තෙක් දරුවෙක් විදිහට අපි පළදරන්න උත්සාහවන්ත වෙලා තියෙනවද? අද අපි සුදු වචනේ ශ්‍රවණය කළේ මතෙව්තුමන්ගේ සුදු සුවිශේෂයේ 6 වන පරිච්ඡේදයේ 22 වෙනි වගන්තියේ ඉඳලා ඉදිරියට කොටස. යේසු කියනවා සිරුරට පහන ඇසය. එහෙන් ඔබේ ඇස නිරෝගී නම් ඔබේ මුළු සිරුර ආලෝකමත් වේ. ඔබේ ඇස රෝගී නම් ඔබේ මුළු සිරුරම අඳුරු වේ. ඔබ තුල ඇති අතුලාන්ත අන්ධකාරය නිවී ගියහොත් ඒ කෙතරම් ඝන අන්ධකාරයක්ද? සුදු බයිබලයේ විග්‍රහ කරද්දී දයාබර මාපියෝනි ආදර දරුවෙනි සුදු වචනය විග්‍රහ කරන දේව ධර්ම ශාස්ත්‍රඥයින් කියනවා යේසු කතා කරන්නේ මේ ඇස කියන එක එක්තරා විදියට උපමා රූපකයක්. මේ කතා කරන්නේ ශාරීරික වශයෙන් තියෙන ඇස ගැන නෙවෙයි, දැක්ම කියන දේ ගැන. ග්‍රීක භාෂාවෙන් මේ දැක්ම කියන දෙයට ඇස කියන දේ බහුවිධ අර්ථයක් විදියට අර්ථයන් කීපයක් විදියට භාවිතා කරන එක වචනයක් තමයි ග්‍රීක භාෂාවේ හොප්ලෝටස්. හොප්ලෝටස් කියන ග්‍රීක අර්ථය තුල පැහැදිලි කරනවා ත්‍යාගශීලී භාවය තමයි අර්ථවත් කරන්නේ. දැන් ඔයගොල්ලෝ බලයි මේ දැක්මයි ත්‍යාගශීලී භාවය අතර තියෙන සම්බන්ධය මොකක්ද?
බයිබලීය අදහස තමයි අපි ත්‍යාගශීලී වුණොත් තමයි අනිත් කෙනාව අපිට දකින්න පුළුවන්. ත්‍යාගශීලී වුණොත් තමයි අපිට අනිත් කෙනාව දකින්න පුළුවන්. තව පැහැදිලි කළොත් මේකට ලස්සනම අර්ථකථනයක් තෙරේසා මවතුමිය කියනවා ඔබෙන් ඇහුවොත් ඒ ප්‍රශ්නේ ලෝකයට ආලෝකය උදා වෙන්නේ කොයි වෙලාවටද? ලෝකයට ආලෝකය උදා වෙන්නේ කොයි වෙලාවටද කාටද කියන්න පුළුවන්? ඔව් උත්සාහයක් කරන්න ලෝකයට ආලෝකය උදා වෙන්නේ කොයි වෙලාවටද? ඔයගොල්ලෝ හයි පාද පාන්දර 5ටද? අපි 4ට නැගිටින්නේ එතකොටත් එළිය වැටිලා පාද කුරුල්ලෝ කෑ ගහන වෙලාවටද? පාද ගස්වල ගෙඩි මල් හැදෙන වෙලාවටද? අන්ධකාරයේ පහ වෙලා ආලෝකයේ හිරු කිරණ වැටෙන වෙලාවද නැහැ. තරේ සමවතුන් කියනවා ලෝකයට ආලෝකය උදා වෙන්නේ ළඟ ඉන්න සහෝදරයව අඳුනගත්තු දාට. අන්ධකාර ලෝකයට එළිය වැටුණොත් අපි ජීවිතය අඳුරගන්නේ නැහැ. ළඟ ඉන්න කෙනා මේ මගේ අම්මා, මේ මගේ තාත්තා, මේ මගේ පවුල, මේ මගේ අය, මේ අපේ මිනිස්සු, මේ අපේ ජීවිතේ මේ කතෝලිකයෝ මේ සත්‍ය කියලා ළඟ ඉන්න දේ කෙනාව අඳුනගත්තු දාට තමයි තෙරේසා මවතුමිය කියනවා ලෝකයට ආලෝකය උදා වෙන්නේ. සැබවින්ම අපි හැබෑ ආලෝකයට. ඒ නිසා මම කියන මේ බයිබලීය අදහස හොප්ලෝටස් කියන වචනය සුදු බයිබලීය වශයෙන් යොදාගන්නේ ත්‍යාගශීලී භාවය, අනිත් කෙනාව දකින්න තියෙන සෙනෙහවන්ත භාවය, අනිත් කෙනාගේ ජීවිතය දකින්න අපි තුල තියෙන කරුණාවන්ත භාවය. අනිත් වචනේ තමයි හැප්ලෝස් කියන වචනය. ඒකෙන් සංකේතවත් කරන්නේ හිරු කිරණම්. ඒ වගේම ග්‍රීක භාෂාවේ ජනේලයට යොදා ගන්න අර්ථකථනයක්. ඒ කියන්නේ ජනේලය එක්තරා විදිහකට පැහැදිලිව තිබුණොත් තමයි ආලෝකයේ කිරණය මත පතිත වෙලා අන්ධකාර ගෘහයට ආලෝකය ලැබෙන්නේ. ඒ නිසා අපේ ජීවිතත් ස්වාමින් වහන්සේ තුල උන්වහන්සේගේ ආදරයේ රැස් කිරණ සිසාරා යනවනම් අපි තුල විනිවිද යනවනම් ඒ විනිවිද යෑම අපේ ජීවිතය අනිත් කෙනාට ලොකු ආශිර්වාදයක් ආලෝකයක් වෙනවා කියන අත්දැකීම තමයි බයිබලීය වශයෙන් මේ සිරුරට පහන ඇසය කියන වාක්‍ය කොටසේ බයිබලීය අර්ථයේ විදිහට තව ගැඹුරට විග්‍රහ කරන්නේ. නිසා බයිබලයේ අදහසක් කියනවා මේ නියම දැක්මෙන් අපිව ඈත් කරන දුර්වලකම් කීපයක් තියෙනවා. හරි දැක්මෙන් ජීවිතය දකින්න තියෙන හරි දැක්මෙන් අපිව ඈත් කරන විශේෂ කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි බයිබලයේ වශයෙන් කියනවා අනුකරණය. අපි අපේ යථාර්ථයට අවදි වෙන්නේ නැතුව අනිත් කෙනාව අනුගමනය කරනවා. සමහර අය මැරෙනකම්ම තමුන් කවුද කියලා දන්නේ නැහැ. විශේෂයෙන් තරුණ දරුවන්ගේ ජීවිතේ. කවුරු හරි කියන විදියට හිතනවා, කවුරු හරි දකින විදියට දකිනවා, කාව හරි රූපිකව අනුගමනය කරනවා. මානසිකව සමහර ආකල්ප තමුන්ගේ ජීවිතේට එල්බගෙන තියෙනවා වෙනත් අයගේ දේවල් විදියට. අනුකරණය කරද්දී අපිට අනිත් කෙනාව අඳුනගන්න බෑ. ඒ වගේම දේව ආදරය දැක්මෙන් අපි වැයත් කරන දෙවන දුර්වලකම තමයි ඊර්ෂ්‍යාව. ශුද්ධ බයිබලයේ ඔබ කියවද්දී ඔබට හම්බ වෙලා ඇති දෙවියන් වහන්සේට මිනිසියෙක්ව විනාශ කරන්න වමනා වුණාම දෙවියන් වහන්සේ මිනිස්යාගේ ජීවිතයට උඩඟුකම දෙනවලු. ලොකු බලපෑම් කරන්නේ උඩඟුකම. උඩඟුකමත් එක්ක අනුක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මිනිස්යා දුර්වල වෙලා විනාශයේ පැත්තට යන්නේ. එහෙනම් ජීවිතයේ කිතුණු භාවය තුල වෙන්න පුළුවන් නිසි දැක්මෙන් අපි වැයත් කරන දෙවන දුර්වලකම තමයි ඊර්ෂ්‍යාව. තුන්වෙනි අදහස තමයි බයිබලීය වශයෙන් ඉදිරිපත් කරන්නේ දෙවියන් වෙතට යන්නට අපිට තියෙන බාධකේ තමයි හීනමානය. හීනමානය. අපේ ඇත්ත తත්වෙ පිළිගන්නේ නැති එක. අපි හැමෝම එක්තරා විදියකට වෙස්මූණු පළඳගෙන ඉන්නේ නේද? මේ චතාරේ කාලේ අපිට හොඳයි වෙස්මූණු පළඳගෙන. ගලවන්න පුළුවන්ද මේවා? වෙස්මූණු ගලවන්න පුළුවන්ද? ගලවන්න පුළුවන්ද බැයිද? ගලවන්න බෑ. මේකේ ඝනකම අඩු කරගන්න එකයි පුළුවන් කරන්නේ. අපිට ඝනකම අඩු කරගන්න එක. එක්තරා විදිහකට බයිබලීය වශයෙන් කියනවා අනුකරණය කිරීම, ඊර්ෂ්‍යාව, හීනමානය සමහර වෙලාවට දෙවියන්ව අත්දකින්නට අපිට තියෙන බාධකයන්. දැඩි මානය වෙන්නත් පුළුවන්. අර මිනිහෙක් දවසක් ලස්සන මැණිකක් අරගෙන ඇවිල්ලා දෙවියන්ට ඔප්පු කරනවලු. ලොකු මාන්නයකින්, ලොකු ගෞරවකින්, ඒ වගේම ලොකු ආඩම්බරකමකින් දෙවියන්ට කියනවලු ආදර දෙවි පියාණනි ඔබ වහන්සේට මම මේ කෝටි ප්‍රකෝටි ගණක් වටින මැණික දෙන්න ආසයි මේක බාර ගන්න.
මේ සංඝයේ මැද්දේ ප්‍රසිද්ධිය බාර ගන්න. ඔබ වහන්සේව මහිමයට පමුණවන්න ඔබ වහන්සේගේ බලගත් ආදරය තුල මේ මොහොතේ මේ ස්ථානෙට ඇවිල්ලා මේක පිළිගන්න මේ සංඝයේ ඉස්සරහා. මුගක් අයට මේක අත්දැකීමක් වෙයි. කනලව් කරනවලු දෙවියන් වහන්සේගේ හඬ ඇහෙන්නේ නැහැලු. මැනික පිළිගන්න පාටක් නැහැ. කනලව් කලයන් පස්සේ අපි ඊට පස්සේ පටන් ගන්න විවේචනයනේ. යාඥා කරලා අහුම්කම් දෙන්න දෝ ගියන් පස්සේ අනිත් පැත්තෙන් පටන් ගන්න විවේචනය. මිනිස්සයා හිතනවලු මෙච්චර ලොකු මැනික් දෙන්නේ කවුද? අනිත් මිනිසු ගේන පඳුරු පාක් කුඩම් මොනවද මැනික් දීලා දෙයියන්ට ගන්න බැයි නම් කිසි වැඩක් නැහැනේ. අපිත් සවුත්තු වෙනවා. මේ වගේ මානසින් ප්‍රකාශ කරද්දී දේව හඬ ඇහෙන්න පටන් ගන්නවලු දෙවියන් ආමන්ත්‍රණය කරනවලු පුතේ ඔය අතේ තියෙන මැනික අයින් කරපන්. ඕකේ දිස්නෙට මට උඹගේ මූණ පේන්නේ නැහැ. ඕකේ දිස්නෙට මට උඹගේ මූණ පේන්නේ නැහැ. මේ චතාරික කාලේ විශේෂයෙන් තරුණ දරුවොත් හොයාගන්න දෙවියන්ව දකින්න මැනිකක් වුණත් වෙන්න පුළුවන් අපේ ජීවිතේ තියෙන බාධකය මොකද්ද? මගේ මාන්නය වෙන්න පුළුවන්. මගේ ඇබ්බැහිකම වෙන්න පුළුවන්. මගේ ආශාවන් ක්ලේශයන්ට වහල් වෙච්ච වසඟ වෙච්ච ජීවිතේ වෙන්න පුළුවන්. සමාව දෙන්න බැරිකම වෙන්න පුළුවන්. අපේ ජීවිතේ උගත්කම වෙන්න පුළුවන්. නූගත්කම වෙන්න පුළුවන්. ස්වාමින් වහන්සේ තුල අපි විවිධාකාරයෙන් බාධකයන් අත්දකිනවා. තරුණ දරුවන්ට විශේෂයෙන්ම මම සාමාන්‍යයෙන් කියන දෙයක් තමයි ජීවිතේ සාර්ථක වෙන්න ආසනම් තරුණ අය විතරක් නෙමේ අපි හැම කෙනෙකුටම වටිනවා. මනෝවිද්‍යානුකූලව කියනවා මනෝවෛද්‍යවරුන් කාරණා තුනකින් වළකින්න ජීවිතේ පුරුදු වෙන්න. පළවෙනි කාරණාව avoid perfectionism. පූර්ණත්වයේ හොයන එකෙන් වළකින්න. අපි හුඟක් වෙලාවට පූර්ණත්වයේ තුල එල්බගෙන ජීවත් වෙනවා කියලා කියන්නේ අපි මරණකම් අසම්පූර්ණත්වයේ තුල ඉන්නේ. පූර්ණත්වය. perfectionism වැඩක් කෙරුවත් හිතුවත් පැතුවත් අපි පූර්ණත්වයේ වෙනවා. ඔබට සාර්ථක වෙන්න දියුණු වෙන්න ආසනම් ඉස්සෙල්ලම පූර්ණත්වයේ කියන සංකල්පයෙන් ඒ ආත්මාර්ථයෙන් ඈත් වෙන්න. පුළුවන් දේ කරන්න බැරි දේ උත්සාහ කරන්න නොහැකි දේ දෙයයන්ට බාර කරන්න පූර්ණත්වය. avoid perfectionism. දෙක වළක්වන්න ඕන දෙක. avoid comparison. අනිත් කෙනත් එක්ක සංසන්දනය කරන එක වළක්වන්න ජීවිතේ. සංසන්දනය එක්තරා විදිහකට අපිට අවශ්‍යයි. හැම වෙලේම අනිත් කෙනා එක්ක සංසන්දනය කරන එක. හරි ලස්සන කතන්දරයක් මට ගිය සතියේ හම්බුණා. මම මේ පොතක් කියවෙද්දී ඒකත් අපි කිව්වොත් හොඳයි මේ වෙලාවේ පුංචි අදහසක්. එක සහෝදරියකට සහෝදරයෙක් ලස්සන කාර් එකක් අරන් දුන්නලු. මිසිස් පෙරේරාට ලස්සන කාර් එකක් අරන් දුන්නම වැඩට ගියාම හැමෝම අහනවලු අනේ ඔයාට ලස්සන කාර් එකක් කොහෙන්ද හම්බුනේ? එතකොට මිසිස් පෙරේරා කියනමලු අනේ මගේ අයියා මට අරන් දුන්නේ. ෂා අපිට නෑනේ එහෙම අයියලා. ලෞකික ක්‍රමයට එහෙමනේ අපි කියන්නේ. අපිට කොහෙන්ද එහෙම අයියලා? අනේ කොහෙද අප්පා? අපේ අය ඒකටත් අපේ තියෙන දේවල් කඩා වඩාගෙන යනවා. මිසිස් පෙරේරා සද්ද නැතුව ඉන්නවලු. එහා පැත්තේ ගෙදර එක්කෙනා අහනවලු අලුත් කාර් එකක් ගෙනලා නේද? කොහෙන්ද කාර් එක? අනේ අපේ අයියා අරන් දුන්නා. අනේ මාර කාර් එකක් නේද? හරි ලස්සනයි නේද? අපිට කොහෙන්ද අප්පා එහෙම වාසනාවක්? අනේ අපිත් හරි ආසයි ඕගේ කාර් එකකට. එහා අනිත් පැත්තේ ගෙදරනුත් එහෙම කියනවලු. එක්තරා දවසකදී පල්ලියට ගියාම එයාගේ යාළුවෙක් හම්බුණාලු. ඔයාට අලුත් කාර් එකක් හම්බෙලා කොහමද? අනේ අපේ අයියා මට අරන් දුන්නානේ ගිය සතියේ. එතකොට ඒ යාළුවා කියනවලු අනේ මටත් ඒ වගේ අයියා කෙනෙක් වෙන්න පුළුවන් නම්. දැක්මවල් දෙකක්. මටත් ඒ වගේ කාර් එකක් නෙමෙයි මටත් ඒ වගේ අයියා කෙනෙක් වෙන්න පුළුවන් නම් ත්‍යාගශීලී වෙන්න පුළුවන් නම් අනිත් කෙනා වෙනුවෙන් කැප වෙන්න පුළුවන් නම් ආදර දරුවෙනි මව්පියවරුනි දියුණු වෙන්න ආස නම් ධර්මයේ තුල අපිට කියන වගේම comparison avoid comparison හැම වෙලේම අනිත් කෙනා එක්ක සංසන්දනය කරන එකෙන් වළකින්න. පෞද්ගලිකව මගේ ජීවිතයේ අත්දැකීමකුත් ඔයගොල්ලන්ට කිව්වොත් එහෙම මම අවුරුදු 13 දී සෙමිනේරියට ඇතුල් වෙන්නේ අවුරුදු 28 දීත් මම අම්පිටි අන්තිම අවුරුදු ඉගෙන ගන්නවා. මම අවුරුදු 28 දී ස්වාමි කෙනෙක් වෙන්නේ. මට මගේ යාළුවෝ අවුරුදු 28 වයසේදී කතා කරනවා. කතා කරලා ඒගොල්ලෝ සමහර අය විවාහ වෙලා සමහර අය රස්සා කරනවා. මං එක්කම එකට බංකුවේ ඉඳගෙන ඉගෙනගත්තු යාළුවා ඒ වෙද්දි කටුබැද්ද විශ්වවිද්‍යාලයට ඇතුල් වෙලා ඉංජිනේරුවෙක් විදියට එළියට ඇවිල්ලා මට කතා කරලා කියනවා ෆාදර් මගේ පළවෙනි පඩිය මට බ්‍රදර් මගේ පළවෙනි පඩිය මට හම්බුණා $200යි. දැන් එයා දැන් විවාහකෙක් දැන් ඉන්නේ කැනඩාවේ.
පරිගණක මෘදුකාංග පිළිබඳව පර්යේෂකවරයෙක් විදියට දැන් ඉහළ සමාජ තලයක ඉන්නේ. මට කියන්න උරුනේ මේ දෙයි. එයා ලක්ෂ 2යි කියලා කියද්දී නුවර අම්පිටිය සෙමනේරේ ඉඳලා නුවර ටවුන් එකට ගිහිල්ලා එන්න මගේ අතේ රුපියල් 4ක් නැහැ. රුපියල් 4ක් නැහැ. මම මේ කතා කළේ හීනමානයකින් නෙවෙයි. පෞද්ගලික වශයෙන් එදා මාව ලෞකික මිම්මකින් සංසන්දනය කළා නම් ඒ අත්දැකීමත් එක්ක මම වැටුණා නම් මගේ ඔළුව වෙනස් මානයකට යොමු කළා නම් අද ඔබට කතා කරන්න ස්වාමි කෙනෙක් නැහැ. මගේ මාර්ගය වෙනස්, මගේ අරමුණු වෙනස්. නමුත් ප්‍රේමවන්ත සහෝදර සහෝදරි මම ඔබට කිව්වේ සංසන්දනය කියන දේ අපි ඒ තුල අපි ගොඩ නැගෙන්න ඕන. දුර්වල වෙන්න, කලකිරෙන්න නෙමෙයි. විශේෂයෙන් තරුණ දරුවෝ තමුන්ව සංසන්දනය කරන හුඟක් වෙලාවට. අනිත් එක තමයි මනෝවිද්‍යානුකූලව අපිට කියන දෙයක් තමයි avoid missing tile syndrome. ඒක ටිකක් අමාරු අදහසක් තේරුම් ගන්න. දැන් උදාහරණයකට මේ මම ඉන්න පීඨිකාවේ ඔක්කොම කළු පාට ටයිල්ස් ග්‍රැනයිට් කැට අල්ලලා තියෙන්නේ. එක තැනක සුදු පාට එකක් අල්ලලා තිබුණා නම් මම හිතනවා ඔබත් හිතනවා අපි කියනවා අතන වැරදිලා සුදු පාට කෑල්ලක් අල්ලන්නේ අපරාධ. ඒකත් කළු ආවනම් ලස්සනයි ඩිසයින් එක සම්පූර්ණයි. ඒ මොකද්ද? හැම දෙයක්ම සම්පූර්ණයි. පුංචි දුර්වලකම පුංචි වැරද්ද ගැන හැම වෙලෙම කතා කරනවා. මිසින් ටයිල් සින්ඩ්‍රෝම් කියන්නේ ඒ දුබල තත්වයට. අපේ ජීවිතේ වරප්‍රසාද ගොඩක් තියෙනවා. ආශිර්වාදයන් ගොඩක් තියෙනවා. වැරදිච්ච දේ පුංචි දේ ගැන මැරෙනකම්ම කලකිරීමෙන් අපි කතා කරගෙන පුංචි දුර්වලකම් මුළු ජීවිතේටම ආරෝපණය කරගෙන හැම දවසක්ම හැම මොහොතක්ම වේදනාවෙන් අසහනෙන් ගමන් කරන්නට අපි උත්සාහවන්ත වෙනවා. එනිසා සාර්ථකත්වයට යන්න ආසනම් පූර්ණත්වය හොයන එකෙන් බලකින්න හැම වෙලේම අනිත් කෙනාව තමුන් එක්ක සංසන්දනය කිරීමෙන් බලකින්න ඒ වගේම දුර්වලකම තුල එල්බගෙන ඒක තුල අසර වෙන පසුගාමී මානසිකත්වයෙන් ඈත් වෙන්න. අද හුඟක් වෙලාවට අපේ තරුණ දරුවන්ගේ ජීවිත ගත්තම අපේ ජීවිත ගත්තම මේ කලබලකාරී සමාජ රටාවේ අපි සතුට හොයනවා. ඒක සතුටේ අත්දැකීමක් ඔබට කිව්වොත් එහෙම අපි හුඟක් වෙලාට සමහර අය මැරෙනකම් හොයන්නේ ශාරීරික සතුට. happiness in body. දැන් රැයට තව ටිකකින් කන අපිට හෙට උදේ ආයි බඩගිනි. දැන් වතුර වීදුරුවක් බොන අපිට තව ටිකකින් වතුර තිබහයි. ශාරීරිකව අපව සන්තුෂ්ත කරලා සතුටු කරලා කවදාවත් ඉවර කරන්න බෑ මතක තියාගන්න. විශේෂයෙන් තරුණ දරුවෝ මතක තියාගන්න. අද ඕගොල්ලෝ දැන් ගන්න ඇඳුම තව ටිකකින් තව මාසෙකින් ඕල් ෆැෂන් කියලා අයින් කරනවා. ශාරීරිකව මිනිස්සුන්ට අපිව සතුටු කරලා ඉවර කරන්න බෑ මැරෙනකම්ම. කතාවට කියනවා මැරිලත් පැයක් යනකම් ප්‍රශ්න තියෙනවලු. ඒ ඇඟේ රස්නේ තියෙනවනේ පැයක් යනකම්. මැරිලත් පැයක් යනකම් මිනිසුන්ට ප්‍රශ්න තියෙනවා කියලා. මම ඔබට කිව්වේ ශාරීරිකව තරුණායට වගේම දෙමාපියන් දරුවන්ට මේ දෙක කියලා දෙන්න. ශාරීරිකව අපිව සතුටු කරලා ඉවර කරන්න බෑ. දෙක මානසිකව අපිව සතුටු කරනවා අපි. විභාග කරනවා, ගෙවල් හදනවා, කඩනවා, ටයිල් ගලවලා ග්‍රැනයිට් කරනවා, ග්‍රැනයිට් කඩලා ටෙරාසෝ කරනවා. මානසික සතුට. අතරින් මෙතනින් අතින්ට මානසික මැරෙනකම්ම මනස සතුටු කරලා ඉවර කරන්න බෑ. හදවත අපි සතුටු කරනවා. happiness in heart. හදවත දයා සේවාවන්ට යනවා. අර සමිතියට මේ සමිතියට යනවා. අපි ඉන්නවා ලයන්ස් ක්ලබ් එකේ. අපි ඉන්නවා රොටරි ක්ලබ් එකේ. සමාජ සේවාවන් කරනවා. මේ වයින් අපිව තෘප්තිමත් කරලා ඉවර කරන්න බෑ. හදවත හෙලවෙනවා. හදවත රිදෙනවා. හදවත කලකිරෙනවා. අවසාන සතුටක් තියෙනවා. මොකද්ද? happiness in soul. ආත්මයේ සතුට. යේසුස් කිව්වා මුළු ලෝකෙම හම්බ කරගත්තත් තරුණ දරුවන්ට ආත්මය නැති කරගන්නේ නම් කුමන පළක්ද? මොනතරම් අපි සාර්ථක මිනිස්සුන් උනත් ආත්මීක පසුබිම අපි නැති කරගන්නේ නම් තරුණ දරුවන්ට මම එකයි කිව්වේ අද අපිට ලොකු වෙලාවක් නැතත් අද අපි අවසන් කරනවා. අද ලොකු ව්‍යසනයන් තරුණ ජීවිතයට තියෙනවා. මම තරුණ දරුවන්ට කිව්වොත් එහෙම හැම අවුරුද්දම තරුණ ජීවිතවලට එරෙහිව ලංකාවේ සුනාමියක් එනවා කියලා. සමහරලාට hina වෙයි. ඔබ පාද 2004 විතරනේ සුනාමියක් ආවේ. ආයෙ කොහෙද සුනාමිය එන්නේ? ලංකාවේ සුනාමියේ මැරිච්ච සංඛ්‍යාව 40000යි. ලංකාවේ සුනාමියේ මැරිච්ච ප්‍රමාණය 40000යි. රැල්ලාවේ නැති වුණාට මූද ගැලුවේ නැති වුණාට හැම අවුරුද්දෙම විශේෂයෙන් තරුණ ජීවිත 40000ක් විතර ප්‍රමාණයක් ලංකාවේ මුළු රට පුරාම නැති වෙනවා, විනාශ වෙනවා, අසරණ වෙනවා. මත්ද්‍රව්‍ය, මත්පැන්, අනියම් සම්බන්ධතා, ලිංගික අපචාර ගැටලු, මානසික ගැටලු
අධ්‍යාත්මික ගැටලු එක්ක ජීවිතෙන් ඈත් වෙන සමුගන්න ජීවිතේ විනාශ කරගන්න ප්‍රමාණය සංගණනය කරලා තියෙනවාද 40000ක් විතර කියලා. තරුණ දරුවෝ දන්නවා මේ කියන කාරණාව 2013 2014 අවුරුද්දේ අපේ තරුණ ළමයි දන්නවා ලංකාව ලෝක වාර්තා දෙකක් තිබ්බා. මොකද්ද? 2013 14 අවුරුද්දේ. කවුරු හරි කිව්වොත් ඈග්ගක් දෙන්න පුළුවන්. 2013 අවුරුද්දෙත් ලංකාව ලෝකේ පළවෙනි තැන 2014 අවුරුද්දෙත් ලංකාව ලෝකේ පළවෙනි තැන මොනවද? ලංකාව තමයි ලෝකේ පළවෙනි රට බවට පත් උනේ අසභ්‍ය වෙබ් අඩවි නැරඹීමේ ලෝකයේ ප්‍රථම ස්ථානය. මම මේ කියන කාරණාව මෙතන ඉන්න වැඩිහිටිය අම්මලාට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. තරුණ අය දන්නවා. පරිගණකයේ පරිශීලනය කරන අය දන්නවා ලංකාව ලෝකේ ප්‍රථම ස්ථානයට පත් වුණා අසභ්‍ය වෙබ් අඩවි නරක පින්තූර නරක රූප නරඹන අන්තර්ජාලයේ සැරිසරන ලෝකයේ රටවල් 134කින් ප්‍රථම ස්ථානය. ලංකාව 1 2 නයිජීරියාව 3 පාකිස්තානය. තරුණ දරුවෝ විතරක් නෙමේ. අද අපේ වැඩිහිටි දෙමාපියෝ පරිණත අය අද සමහර වෙලාවට අද මේ තාක්ෂණයත් එක්ක සමහර වෙලාවට අසරණ භාවයටපත් වෙලා තියෙනවා. 2013 14 අවුරුද්දේම ලංකාව ප්‍රථම ස්ථානය. ලංකාවේ ප්‍රධානම නගරයේ වාර්තා වෙච්ච හෝමාගම. තව විස්තර ගොඩක් තියෙනවා අපිට මේවට වඩා වැදගත් වෙනවා. අද අපේ තරුණ ජීවිතයේ මානසිකත්වය. එක්තරා මීසමක නිවෙස් බැහැ දකිද්දී අම්මා කෙනෙක් තරුණ පුතා ඇඳේ බුදියගෙන ඉන්නවා මට පෙන්නනවා අනේ ෆාදර් මොකුත් කියන්න එපා. මං ඇයි අම්මා ෆාදර් මොනවා හරි කියලා ගියොත් මට ගහනවා ෆාදර් ගියන් පස්සේ. මං කිව්වා අම්මාට පහර දෙනවා නම් මං ගේ ඇතුළට එන්නත් කැමති නෑ. මොකද මම හින්දා අම්මා කෙනෙක් ගුටි කනවට මං කැමති නෑ. මම මොනවා කිව්වත් අවසාන ප්‍රතිඵලයේ අම්මාට ගුටි බැට ප්‍රහාරයක් නම් මං කිව්වා මං ගෙදරට එන්න යාමේ මං යන්නම් මට පුළුවන් උදව්වක් මං කරන්නම්. මට දැන් මේ වෙලාවේ ඔයා වෙනුවෙන් ඔයාට ගැටලුවක් වෙනවා නම් මං ගෙදරට එන්න කැමති නෑ ෆාදර්. එහෙම ගැටලුවක් නෑ එන්න. යාන්තමට දොර රෙද්ද ඇරලා පෙන්නුවා. ඇඳේ ඉන්නවා මන්ද මානසික වගේ දරුවෙක් හරි උස මහතයි මහත දෙහෙත. මං ඇහුවා මේ දරුවා මානසික ප්‍රශ්නයක ඉන්න ළමයෙක්ද? මානසිකව පසුගාමී ළමයෙක්ද? අම්මා කියනවා නෑ ෆාදර් මේ ළමයා මේ සූඩෝල් කියන පෙත්ත බොනවා. සූඩෝල් කියන පෙත්ත බොන්නේ මානසිකව තමුන්ට තමුන්ව පාලනය කරගන්න බැරුව ගියාම මානසික රෝගී තත්ත්වයටපත් වෙලා ශාරීරියේ තියෙන පරිපාලනය නැතුව ගියාම ශරීරයේ පණ නැති කරලා එක තැනකට එක්තැන් කරන්න දෙන නිද්‍රාජනක ඖෂධයක් වගේ දෙයක්. මේ නිරෝගී ළමයා මේක බොනවා. දවසකට පෙති 4ක් 5ක් 6ක් සමහර දවස්වල පෙති 7ක් 8ක් 10ක්. අම්මා කියනවා ෆාදර් ලොකු සල්ලියක් යනවා. සල්ලි දෙන්න ඕන. දෙන්න නැත්නම් හොරෙන් ගන්නවා. දයබර සහෝදර සහෝදරියන්ට තරුණ ජීවිතයේ තරුණ මානසිකත්වේ මම මේ කතා කරන්නේ තරුණ හැම එක්ක ජීවත් වෙන හුඟක් අය තරුණ කම එක්ක ජීවත් වෙන්නේ නැහැ. තරුණ කම ලැබෙන්නේ ප්‍රතිපත්තිත් එක්ක, වටිනාකම් එක්ක. යාඥා කරන්න. ඒ වගේම තරුණ දරුවෝ මේ ඇබ්බැහිකම් තුල ඉන්නම නම් තේරුම් ගන්න උත්සාහවන්ත වෙන්න. තමුගේ මානසිකත්වය අද පෞල් ජීවිත විනාශ වෙලා තියෙනවා. ඇබ්බැහිකම් තුල. අද අසරණ භාවය, අද ජංගම දුරකථනය. මේවා ගොඩක් වෙලා කතා කරන්නත් අවශ්‍ය නැහැ. ටිකක් කිව්වම ඇති. අද ජංගම දුරකථන ලංකාවේ ජනගහණයට වඩා තියෙනවා කියොත් ඔබ විශ්වාස කරනවද? ලෝකේ එක රටක්. රටේ ඉන්න ජනතාවට වඩා ජංගම දුරකථන රටේ තියෙන එක රටක් තමයි ලංකාව. දරුවන්ට පුරුදු කරන්න එපා මේක. දරුවන්ට පුරුදු කරන්නත් එපා. දරුවන්ට අම්මලා තාත්තලා නොනිසි වයසේදී ජංගම දුරකථනයක් අතට දෙනවා නම් අනිත් අතට කඹයක් දෙන්න බෙල්ල වැල දාගෙන මැරෙන්න. බෙල්ල වැල දාගෙන මැරෙන්න වගේ. කියන්නේ අද සමහර වෙලාවට මේ ස්වභාවය අද දරුවෝ තේරුම් ගන්න විශේෂයෙන් තරුණ මානසිකත්වයේ තරුණ වයසට ප්‍රවේශ වෙන දරුවෝ අද සමාජයේ අද ලෝකයේ තියෙන හොඳම දේවල් නිෂ්පාදනය වෙන්නේ තරුණ අයට. ලෝකයේ තියෙන නරකම දේවල් නිෂ්පාදනය වෙන්නේ තරුණ අයට. හොඳම ඇඳුම්, හොඳම කෑම බීම, හොඳම සෞඛ්‍ය, බෙහෙත් නිෂ්පාදනය වෙන්නේ තරුණ අයට. නරකම දේවල්, අපවිත්‍ර දේවල්, දුස්සීල දේවල් නිෂ්පාදනය වෙන්නේ තරුණ අයට. තරුණයින් වද මම දකින්නේ අර කොරියාවේ හදන සුප් එක වගේ තමයි සුප් කරනකම් තමුන්ගේ ඇඟ මනස තරුණ අය දන්නේ නැහැ. දන්නවනේ ඒකනේ. කොරියානු ජාතිකයෝ සුප් හදලා බොනවා සත්තුන්ව. අපි මේ මස් මාංශ කනවා වගේ තමයි. කොරියාවේ එහෙම හරි ගණන් නයි සුප් එක තමයි ගණන්. ලංකාවේ මුදලින් රුපියල් 25000ක් විතර වෙන සුප් කෝප්පයක්. ඇයි ඒ? ඒක බීපුවම වයසට යන්නේ නැහැලු. දැන් හෙට නයි හොයන්න එපා කියලා වත්ත පුරා. ඕක බීපුවම වයසට යන්නේ නැහැ කියලා ඒගොල්ලන්ගේ ලොකු විශ්වාසයක් තියෙනවා නයි සුප් එක. ඒක තව පොඩ්ඩක් පැත්තකින් තියන්න. කොහොමද අර ගෙම්බගින් සුප් එක හදන්නේ?
දවසක් මිනිස්සෙක් වතුර උණු වතුර භාජනයක් හොඳට රත් කරලා දැම්මලු ගෙම්බව වතුරේකට. මොන ගෙම්බ කොහේ ඉන්නවද? ගෙම්බ බුක් ගාලා එළියට පයින්නවා. හරි රස්නෙයි. උණු වතුර එකේනේ. දානවලු පයින්නවලු. දානවලු පයින්නවලු. ආය අරන් දානවලු ආයි පයින්නවලු. මුළු ගේ පුරාම මූ අල්ලන්න හැමතැනම දුවනවලු. අන්තිමේදී මිනිස්සු කල්පනා කළේ මේ විදිහට අපේ දරුවන්ව ග්‍රහණයට ආවු කරන්නේත් සමාජයේ මේ විදිහට හොඳට මතක තියාගන්න. ඔබ ග්‍රහණයට ආවු කරන්නේත් මේ විදිහට සීතල වතුර එකක් ලිපේ තිබ්බලු. ගෙම්බව දැම්මලු වතුර භාජනෙට. ගෙම්බට හරි ආසයි සීතල වතුර. ගෙම්බ යටට යනවා උඩට එනවා ආයි යටට යනවා උඩට එනවා බුබුලු දානවා හරි සතුටුයි සීතලයි හරි සනීපයි. යාන්තමට ලිපපත්තු කෙරුවලු. පුංචි ගිනි දැල්ලක්. ටිකක් වෙලා තිබ්බා ගෙම්බ හොඳට පීනනවා සීතල වතුරේ හරි ආසයි. ගෙම්බට තේරෙනවලු යටින් ටික ටික රත් වෙනවනේ දෙයියනේ. නෑ යා හිතෙන් හිතාගන්නවලු නෑ. කොහෙද උඩ සීතයි නෙමේ පපුව මේ අතපය ඔළුව සීතයිනේ. කොහෙද නෑ හිතේ බොරු මනස්ගාත. එහෙම මුකුත් වෙන්නේ නෑ. ටිකක් වෙලා යද්දි ගෙම්බට තේරෙනවලු ඇඟිලි රත් වේගන යටිපතුල් රත් වේගන උඩට එනවා. ගෙම්බ හිතනවලු ඕව මොනවද? ඔළුවයි පපුවයි බේරගත්තා නම් ඇත්තනේ කකුල් පොඩ්ඩක් රත් වුණාට වතුර එක සීතලයිනේ. ටික ටික යද්දි මොකද වෙන්නේ? උඩට එනවා උඩට එනවා උඩට එනවා. මනුෂ්‍ය මට්ටමින් අපි ගමුකෝ දනිස් හරිය කකුල් වල උඩ හරිය කඳ හරිය රත් වේගන යනවා. ගෙම්බට තේරෙනවා ටික ටික රත් වෙනවා මාව මේ ටික ටික මරනවා. ටික ටික මරනවා මාව. සංවිධානාත්මකව මාව මරනවා විනාශ කරනවා. ගෙම්බ මොකද කරන්නේ? එක වෙලාවකදී තීරණය කරනවා නෑ මේ ඉස්සෙල්ලා දෙයම තමයි කරන්නේ බොරුවට. ටික ටික මරනවා මාව ඉක්මනට එළියට පයින්න ඕන කියලා උත්සාහ කරනවලු එළියට පයින්න බෑ. බඩ හරියට වෙනකන් තැම්බිලා ඉවරයි. ගෙම්බා තමුන්ගේ ජීවිතේට තියෙන ආශාව ධෛර්යය අතහරිනවා. තව ටික වෙලාවක් ඇද්දි ගින්දර රස්නේ ආරය වැඩි කරනවා. ටික ටික උණු වෙලා රත් වෙලා ඌව තැම්බිලා පොඩි වෙලා පදන් වෙලා වතුරේකට දිය වෙලා යනවා. අදට දරුවෙනි අපේ තරුණ ජීවිතත් සමහරලාට මට හිතෙනවා සමාජයේ ග්‍රහණය කරගන්නේ මේ විදිහට. මේ මෑතකදී මට හම්බුණ අම්මා කෙනෙක් ගෙනාවා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා අහිංසක දරුවෙක්. කොහොමද? යාළුවෙක් එක්ක ගියා. යාළුව මත්ද්‍රව්‍ය ගන්නවා ප්‍රතික්ෂේප කළා. මේ දරුවෝ කොහොම හරි වැළකීලා හිටියා. නමුත් කොකාකෝලා වීදුරුව බොද්දි ඒකට පෙති කීපයක් දාලා දුන්නා. කොකාකෝලා එක හරි රසින්ද හැමදාම දරුවා කොකාකෝලා බොන්න පුරුදු වුණා. අවසානයේදී මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච අවාසනාවන්ත ජීවිතයක් බවට පත් වුණා. ඒ නිසා සමාජය හරි විකෘති ස්වභාවයක තියෙන්නේ. තරුණ දරුවෝ පරිස්සම් වෙන්න. ධර්මයේ තුල අපි හිතනවා පතනවා වගේම අපි ආකල්පමය වශයෙන් අපේ ජීවිතේ වෙනස් කර ගැනීමත් වැදගත්. හොඳට මතක තියාගන්න. ජීවිතයේ සාර්ථකත්වයේ තියෙන අපිට ලැබෙන දේවල් මත නෙමෙයි අපි ලැබෙන දේවල් දිහා බලන විදිහ මත. තෙරේසා මව්තුමිය මැරෙද්දී උන්වහන්සේට අමුරෙද්දෙන් මහපු සාරි දෙකයි. ඇඳගෙන ඉන්න සාරියට අමතරව සාරි දෙකයිලු තිබුණේ. තව සංසන්දනය කරන අද මනෝ සංකල්ප නැත්තම් අපි සමාජීය වශයෙන් සංසන්දනය කරනවා ඩයනා කුමරියට මැරෙද්දී ගවුම් 20000ක් තිබුණලු. සමහර ඒවා මැණික් ගල් අල්ලලා ඩොලර් කෝටියට වෙන්දේසි වෙච්ච ලන්සු තිබ්බ ඇඳුම් තිබුණා. අද ලෝකයේම ගරු බහුමානයට ලක් කරන්නේ සුදවන්තයි කියලා කියන්නේ යහපත් කියලා කියන්නේ මම එක ජීවිතයක් ප්‍රතික්ෂේප කරනවා නෙමෙයි කාවද. භෞතික වශයෙන් අපිට තියෙන දේවල් වලට වඩා දෙවියන් තුල අපි කොච්චර යහපත්ද සුදවන්තද කියන දෙයි ගොඩක් වැදගත් වෙන්නේ. ඒ නිසා තරුණ දරුවෝ මතක තියාගන්න අවසාන කරමු අපි තරුණ දරුවන්ගේ දිනය විදිහට මෙනෙහි කරන තරුණ ජීවිතේ නෙළුම් මලක් වගේ. නෙළුම් මල මඩ ගොඩේ තියෙන්නේ මඩ ගඳ නැහැ. තරුණ ජීවිතේ නෙළුම් මල මාළුත් එක්ක ඉන්නේ පිලි ගඳ නැහැ. නෙළුම් මල මඩේ තිබුණට මඩ ගඳක් නැහැ. මාළු එක්ක හිටියට පිලි ගඳක් නැහැ. නෙළුම් මල වතුරේ තියෙන්නේ තෙත නැහැ. තෙත බරිත වෙලා නැහැ. නෙළුම් මල හැබැයි මතක තියාගන්න ඕන මුල් ටික තියෙන්නේ මඩේ. නෙළුම් මල ලස්සනයි සුන්දරයි හරි සුවඳයි කියලා මඩ ගොඩේ තියෙන නෙළුම් මල අහංකාර වෙලා මඩ ගොඩෙන් අයින් වෙන්න ඕන කියලා ඉස්සුනොත් අඟල් 6ක් උඩට ආවොත් තව යට තියෙන මුල් ටික ගැලවිලා නෙළුම් මල පිච්චිලා මැරෙනවා. ඒ නිසා ඔබ සුන්දරයි ඔබ දක්ෂයි ඔබ ලස්සනයි ඔබ යහපත් මඩ ගොඩ වගේ අධ්‍යාත්මය අමතක කරන්න එපා. මඩ ගොඩ වගේ තියෙන පෞල් ජීවිතයේ අම්මා තාත්තා අමතක කරන්න එපා. මඩ ගොඩ වගේ තියෙන ලස්සන වටිනාකම් අමතක කරන්න එපා. එහෙම අමතක කළොත් එහෙම ජීවිතේ විනාශයට අපි යන්නේ.
එනිසා අපි විශේෂයෙන් අද තරුණ දරුවෝ වෙනුවෙන් යාඥා කරමු. අපේ පවුල් වෙනුවෙන් යාඥා කරමු. අපේ මානසික තත්ත්වය වෙනුවෙන් අපි යාඥා කරමු. නිවැරදි තීරණ තීන්දුව අරගෙන ජීවිතය යහපත් කරගන්නට ශුද්ධ ස්වාමීනි අපට ආශිර්වාදය දෙන්න කියන ප්‍රාර්ථනාව තුළ සත්‍රසහාදේ ශුද්ධ ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගන්නට අපි හැම කෙනෙක්ම දැනගසලා විශේෂයෙන් අපේ තරුණ දරුවන් වෙනුවෙන් මැදහත් වෙලා යාඥා කරමු. තරුණ ජීවිතයට විරුද්ධව තියෙන විවිධාකාර විසමාචාරයන්, විවිධාකාර හිංසාකාරී ගැටලුකාරී ජීවිත අත්දැකීම්, අර්බුද, ඇබ්බැහිකම් තරුණ දරුවන්ට විතරක් නෙමෙයි අපේ පෞල් ජීවිත විඳවන විවිධාකාර වේදනාකාරී අසහනකාරී අත්දැකීම්, පාපිෂ්ඨ අත්දැකීම් මේ හැම දෙයකින්ම අපිව නිදහස් කරන්න ශුද්ධ ස්වාමීනි කියන ප්‍රාර්ථනාව තුළ සත්ප්‍රසාදේ ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගන්නට අපි මෙලෙස උන්වහන්සේගේ සම්මුඛයේ වැඳ වැටි යාඥා කරමු. අපි මෙලෙස ගායනා කරමු. ස්වාමීන් වහන්සේගේ සම්මුඛයේ දැහැන්ගත වන මේ මොහොතුන් වහන්සේටම බාර කරමින් යාඥා කරමු. විශේෂයෙන් තරුණ දරුවන්ම ජේසුගේ සම්මුඛයට කැඳවෙමින් අපි යාඥා කරමු. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් විදිහට අප ජීවිත ස්වාමීන් වහන්සේගේ සම්මුඛයට කැඳවෙමින් යාඥා කරමු. විශේෂයෙන් හැම කෙනෙක්ම පෞද්ගලික වශයෙන් යාඥා කරන්න. අපේ ජීවිතවලට බාධා කරන විවිධාකාර දුබල තත්ත්වයන්ගෙන්, අනුකරණයෙන්, ඊර්ෂ්‍යාවෙන්, පසුගාමී මානසිකත්වයෙන් හීනමානයෙන් ඈත් වෙන්න සංසන්දනය කරමින් තරඟයෙන් අරගලයෙන් ජීවත් වෙන දුබල වේදනාකාරී මානසිකත්වයෙන් ඈත් වෙන්න අපිට උදව් වෙන්න. අපේ ජීවිත වසහාගෙන තියෙන විවිධාකාර ඇබ්බැහිකම් වලින්, පෞකාර ජීවිත අත්දැකීම් තුලින් ඈත් වෙන්න අපිට උදව් වෙන්න කියලා අපි ස්වාමින් වහන්සේට විශේෂයෙන් යාඥා කරමු. අපේ පෞද්ගලිකත්වයෙන් වහන්සේට බාර කරලා යාඥා කරන්න. ඔබේම වේදනාවන්, ඔබේ හිතේ ගතේ මනසේ තියෙන විවිධාකාර ප්‍රශ්න අපි සමහර දේවල් ලෝකෙට පෙන්වන්නේ නැහැ, දකින්නේ නැහැ. ශුද්ධ ස්වාමීන් වහන්සේගේ ප්‍රඥාවේ මහිමේ බලය ස්පර්ශය අපට දෙන්න, අපේ ජීවිත වෙනස් කරන්න, සුවපත් කරන්න, ආත්මික, ශාරීරික, මානසික අවදිවීම, නිරෝගී භාවය අපට දානය කරන්න. කාලාන්තරයක් තිස්සේ දුක් විඳින වේදනාත්මක තත්වයන්, අත්හරින්නට බැරි පාපී තත්වයන්, අත්හරින්නට බැරි ඇබ්බැහිකම් ජේසුගේ පාමුල තබලා යාඥා කරන්න. මනුෂ්‍යත්වයේ තුල අසරණ වෙච්ච අසරණකම් හැම දෙයක්ම දේවත්වයේ බලයට අයිති කරන්න, බාර දෙන්න. ඔබ වහන්සේගේ ශුද්ධ බලයේ ස්පර්ශයෙන් මගේ මනුස්ස දුබලකම් පළවා හරින්න, සුණු විසුණු කරන්න, පාපයේ රැහැණෙන් බන්ධනෙන් අපව නිදහස් කරන්න. විශේෂයෙන් අපගේ මානසික තත්වයන් වගේම අපේ ජීවිත
අරමුණු ආකල්ප උදෙසා යාඥා කරන වගේම පෞද්ගලික වශයෙන් අප එකිනෙකා උදෙසාත් අපි යාඥා කරමු. අපි අවශ්‍යතාවයන් උදෙසා අපි ස්වාමින් වහන්සේට යාඥා කරමු. විශේෂයෙන් දවසේදී ඇවිදින්නේ අපහසුතාවයේ තියෙන අම්මා කෙනෙක් ඉල්ලීමක් කරලා තියෙනවා ඒ වෙනුවෙන් යාඥා කරන්න කියලා. විශේෂයෙන්ම දරුවන්ගේ දරුවන් සහ සැමියාව දරුවන් දෙදෙනාව ආරක්ෂා කරලා හැම කෙනෙකුටම නිරෝගී සුවය දෙන්න කියලා. ඒ වගේම තමුන්ගේ සහෝදරියගේ හිසේ ඇති අපි ටියුමර් එකක් කියලා කියනවා මොලේ ඇති ගෙඩියක්. ඒ තත්ත්වයේ සුදෝ ස්වාමින් වහන්සේගේ සුවදානේ හස්තය තුල ආදරය තුල සුවපත් කරන්න. සහෝදර සහෝදරියන් ආරක්ෂා කරන්න ලෝකවාසී සියලුම රෝගීන්ට අවශ්‍ය සුවය රැකවරණය මානසික ශක්තිය දානය කරන්න කියලා අපි අම්මාත් සමගින් ඉල්ලීම් වෙනුවෙන් අපි යාඥා කරමු. ඒ වගේම අපි හැමෝගේම ජීවිතවල තියෙන අයදීම් පැතුම් ප්‍රාර්ථනාවන් අපේ රෝග පීඩාවන් අපේ ප්‍රශ්න කරදර සුදෝ ස්වාමින් වහන්සේට බාර කරමින් අපි හැම කෙනෙක්ම දැනගසලා යාඥා කරමු. ස්වාමින් වහන්සේට කියන්න ආදර ජේසුනි අපි වැටුණා. අපි හැමදාම ඔබ වහන්සේගේ පාමුල වැටුනේ හිත දුර්වල වුණාම. අපේ හිත බලවන්ත වෙච්ච හැමදාම අපි ඔබ වහන්සේව අත්හැරියා. ඔබ වහන්සේව මග ඇරියා. අපි ඔබ වහන්සේ ළඟට ආවේ හිත ගත මනස බෙලසුන් වෙච්ච දුර්වල වෙච්ච දා. ඔබ වහන්සේ තුල මං බලවන්ත වෙච්ච හැම මොහොතකම ඔබ වහන්සේගේ පාද ස්පර්ශය මං අමතක කෙරුවා. ඔබ වහන්සේව අත්හැරියා. හිත බලවත් වෙච්ච දා මම මගේ ලෝකයේ තුල තනි වෙලා ඔබ වහන්සේ තුලින් ඈත් වෙලා ඔබ වහන්සේ තුලින් හුදකලා වුණා. ඔබ වහන්සේ මේ හැම දෙයක්ම නිහඬව බලන් හිටියා ජේසුනේ. මගේ පාද ලිස්සල යන්න තිබුණු වෙලාවේ ඔබ වහන්සේ ළඟ හිටියේ නැත්තම් මගේ ජීවිතේ පවාද මට නොතිබෙන්නට තිබුණා. ඔබ වහන්සේ නිහඬ වී බලා හිටියා මගේ ගුණ මකුකම. ඔබ වහන්සේගේ වරප්‍රසාදය ආදරය බලය ශක්තිය ලෞකික සුඛ විහරණය මම ඔබ වහන්සේගෙන් ලබාගෙන ඔබ වහන්සේව අත්හැරිය ගුණමකු ජීවිතයේ මම සමිඳුනේ මට තේරෙනවා මම ප්‍රබල වෙන තැන ඔබ වහන්සේට ඉඩක් නැහැ. මම ප්‍රබල වෙන තැන මගේ මනුෂ්‍යත්වයේ මුදුන්පත් වෙන තැන ආත්මාර්ථය තුල මම වැජබෙන තැන ඔබ වහන්සේට ඉඩක් නැහැ. අපිට ශක්තිය ධෛර්ය දෙන්න සමාව දෙන්න කියලා අපි යාඥා කරමු. අපි මෙලෙස ගායනා කරමු. ඔබ දෙපා මුල මා අද වැටුනේ සමිරේ සිත බෙලෙසුන් උදා සිත බෙලෙසුන් උදා ඔබේ මුදු දෙපා මා හරදමුවේ සමීරේ සිත බලවත් උදා සිත බලවත් උදා ඔබ නිහඬ වී බලා සිටියේ මගේ රියව් සැම එකක් හැමෝම කියන්න ඔබ නිහඬ වී බලා සිටියේ මගේ රියව් සැම එකක් ඩිංගකින් තව යන්න තිබුණේ මගේ සමිඳුනේ ඔබ නොසිටියේ නම් මගේ දෙපාසලින් ඔබ දෙපා මුල මා හැද වැටුනේ සමිඳේ සිත බෙලෙසුන් සිත බෙලෙසුන් උදා ඔබේ මුදු දෙපා මා හරදමුවේ සමිඳේ
සිත බලවත් සිත බලවත් යාඥා කරමු සත්පසාදේ ශිරෝ ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය ලැබමු. විශේෂයෙන් අපේ දුර්වල තැන් වලින් දුබල තත්ත්වයන්ගෙන් දැඩි භාවයන්ගෙන් ඈත් වෙලා ඔබ වහන්සේ තුල රැඳෙන්න වෙත රැඳෙන්න ඔබ වහන්සේගේ පාද ස්පර්ශය තුල ජීවත් වන්නට ශිරෝ ස්වාමීන් අපට ශක්තිය ධෛර්ය දෙන්න කියන ප්‍රාර්ථනාව තුල සත්පසාදේ ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගන්නට අපි හැම කෙනෙක්ම ආතුමේ ගීතිකාව ගායනා කර සිටිමු. ස්වර්ගයෙන් පූපෙවුන්ට දෙවා වදාළසේක. සෑම ප්‍රමෝදයක් මේ අඩංවී ඇත්තේය. අපි ආඥා කරමු. ජේසුස් රජාණනි, ඔබ වහන්සේ අප සැමගේ ජීවිතවල ආලෝකය වනසේක. පාපේ නැමැති මා අඳුරින් අප මුදා දේවාලෝකයේ වෙත අපගෙන යන්නට අපට මඟ සලස්වන්නේ ඔබ වහන්සේමය. ඔබ වහන්සේ අපට දානය කරන නොඑක ආකාර දීමනාවන් වෙනුවෙන් අපි ඔබ වහන්සේට තුති පුදන අතරම සෑම මොහොතකදීම පාපයෙන් අපව මුදවා ඔබ වහන්සේ වෙතට පියනා ගන්නට ඔබ වහන්සේ මාලෝකයාණන් වී අපට නිසි මඟ පෙන්නුව මැනව. අඳුරු මඟට අප යොමු කරන ජීවිත වේදනා, ප්‍රශ්න, කරදර, රෝගී භාවයන් තුල නොසලී සිටින්නට අප සවිමත් කර ආශිර්වාද කළ මැනව. මේ කීදී සියල්ල ඔබ වහන්සේම අපට දානය කරමින් අප රැකගත මැනව. ආමේන්. ආදර ජේසුස් සමිදානනි, අප සෑම තරුණ ජීවිතයක්ම ඔබගේ ශ්‍රී හස්තවලට බාරගත මැනව. අප දුබලකම් තුල ඔබ වහන්සේගේ ප්‍රබලකම් අත්දැකීමට අපව සවිමත් කරන්න ජේසුනි. විවිධ ඇබ්බැහිවීම් තුල ජීවිත විනාශ කරගත් සෑම කෙනෙක්වමද මෙවර පාස්කුවේදී සැබෑ සිත් වෙනසකට ලක් කරමින් යෝධ දියල්ලක් වූ තරුණ ජීවිතය අධ්‍යාත්මිකව පූර්ණ ක්‍රිස්තු ජීවිතයක් ගත කිරීමට අවැසි වරම් ඉල්ලා මෙසේ යාඥා කරමු. සහදයා බරෝ ජේසුනි පාපියෝ
අපට දයා වෙනවා සොඳේ ස්වාමී සාන්ත කුරුසයාගේ ආලමෙන් අලවා දේවා ගේද විශ්වාවෙනි පිතාගේ පුත්‍රයාගේ සුත සාන්තුගේ සිළු දනාටම ජෙස් වේටයි සුබ රාත්‍රියක් වේවා